නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මපීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතාති. ප්‍රඥා රූපිණ වාහිනී නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාව සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වය දරූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දෙන්නා වූ සදහැවතුනි, ධර්ම දේශනාවට අදාළ මාතෘකා පාඨයේ දිගට ටිකක් තියෙනවා, කියවලා ඉන්න ඕන. ගිහි ජීවිතයේ සිට නිවන් මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කරන්නන් හට දුකට හේතු වන බැඳීම් අතර දූ දරු මාපිය සමදතාව මුල් තැනක් ගන්නා අතර දෙමව්පියන් සිත් රිදීමක් නොකර නිවන් මඟ යාමට ඒ බැඳීම බාධාවක් නොකරගන්නේ කෙසේද? දෙමව්පියන් තම දරුවන් කෙරෙහි ඇති බැඳීම සසර කෙට කර ගැනීමට කෙසේ පැවැත්විය යුතුද? ගේ ජීවිතයේ සිට නිවන් මාර්ගයේ ඔස්සේ ගමන් කරන අයෙකුගේ වීරිය කෙසේ පැවැත්විය යුතුද? යම් සිදුවීමකදී ඒට සිහි පැවැත්වීමෙන් අප තුළින් වැරදි ප්‍රතිචාරයක් සිදු කිරීමෙන් වැළකුණද එම පුද්ගලයා පිළිබඳ ඇතිවන හැඟීම් හා ඇතැම් සිදුවීම් ප්‍රබලව අප මතකයේ රැඳී නැවත නැවත මතුවීම සිදුවේ. සිදුවීම සිදුවන මොහොතේ සිහිය පැවැත්වීමේ ප්‍රතිචාරයේ වැළකුණද පසුව හිතේ නොසන්සුන් බව එයට හේතුවක් වීමට වළක්වා ගන්නේ කෙසේද? මේ මාතෘකාවලින් එකක් හෝ ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන ලෙස ආරාධනය කරමි. ඔන්න තේමාව. ගිහි ජීවිතය, පැවිදි ජීවිතය. බැලු බැල්මට එහෙම ජීවිත දෙකක් තියෙනවා. ඇඳුමේ වෙනසකුත් තියෙනවා. ගමන් බිමන් වෙන හැටි, ආහාර ගන්න හැටි පිළිබඳවත් කනවා වළඳනවා, වඩිනවා යනවා කියලා වෙනසකුත් තියෙනවා. ශික්ෂා පදවත් මට්ටමෙත් වෙනසක් තියෙනවා. එවැනි අපට පෙනෙන්නේ. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේ ගමින් ගමට ධර්ම දේශනා කිරීමෙන් වැඩම කරලා බොහෝ ජනතාව ආමන්ත්‍රණය කළේ මහානකමට කට්ටියක් ගන්න විතරද? අනිත් අය ඊදර දොරේ ඉඳගෙන මේ ධර්මානුකූල ජීවිත ගත කළේ නැතිද? මේක පැවිද්ද තුළට සීමා වුණා වූ ප්‍රතිපදාවක්ද? බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවමනුස්සානං කියන්නේ බික්කු හිතාය බික්කුණී හිතාය කියන එකද? මේ මම නිකන් මේ අදහස් ටිකක් ඉදිරිපත් කළේ. මේ බුදුන් වහන්සේ ධර්මදූත මෙහෙවරක් කළේ. ඒ පැවිදි වුණ අය දහම් පණිවිඩය ගෙන යාම සඳහා ධර්මදූතයින් බවට පත් වුණා. මොකද තනිව කියන්න බැරි නිසා. ආමන්ත්‍රණය කළේ ජනතාවට. ඒ ආමන්ත්‍රණය තුළ ඔවුන්ට උපයන සපයන පිරිසක් නොවන බැවින් උදව් උපකාර කරන්න ගිහි ජනතාවට සිදු වුණා. නමුත් පැවිද්දන් ගිහියන්ට, ගිහියන් පැවිද්දන්ට උපකාර කළ යුතුයි. බහුකාර සූත්‍රයේ පෙන්වන්නේ තමන්ට තියෙන දෙයින් කරොත ධම්මදානේන තේ සම්පච්ච උපකාරකන් ධර්මදානයෙන් උපකාර කරන්න ඕන. ප්‍රත්‍යපහසුවෙන් දෙගොල්ලොන්ගේම බඩගිනි විතරයි නිවෙන්නේ, දුක්ගිනි නිවෙන්නේ නැහැ. ගිහි සමාජයට දන් දීලා පින් කරගෙන දිවි ලෝකේ යන්න කියලා නෙමෙයි ඒකේ තියෙන්නේ. දෙගොල්ලම ධර්මයේ සරණින් දුකින් මිදෙන්න කියලා. මේ පූර්විකාවක් මම ඉදිරිපත් කළේ මේ සමාජයේ පවතින ආකල්පයක පවතිනා වූ නිස්සාර බව පෙන්වන්න.
ඔබ කල්ැතුව නිගමනයන්ට එන්න එපා ගිහුව ඉඳම් මේක කරන්න බෑ හරි පවුල් වෙලා මේක කරන්න බෑ හරි රස්සාව කරමින් මේක කරන්න බෑ හරි ඔය ඔක්කොම පෞද්ගලික මතිමතාන්තර විතරයි. අපි තේරුම් අරන් තිබෙන්නේ ගිහිද පැවිදිද කතාවක් නෑ. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව මේක කරන්න බෑ. ඒ ධර්මයේ තේරුම් ගැනීමට පෙර ආතුව ශික්ෂාපද සංවරයේ වෙනස්කම් තිබෙනවා ගිහි පැවිදි. නමුත් ඒ ශික්ෂාපද සංවරය නෙමෙයි ධර්මයේ තේරුම් ගැනීම කියන ඊට වඩා ගැඹුරු කාරණයක්. මේ බුදු සමයේ සඳහන් වෙනවා අසුතවා පුතුග්ජනෝ සුතවා ආර්ය ශ්‍රාවකෝ කියලා පදයක්. ඒක කියලා තියෙන්නේ පුතුග්ජනෝ කියන්නේ ගිහියට ආර්ය ශ්‍රාවකෝ කියන්නේ ස්වාමින් වහන්සේලාට කියලා හැම නෙමෙයි. අසෘතවත් පුතුග්ජනයාය කියලා කියන්නේ පරම්පරාවෙන් බෞද්ධ වෙන්න පුළුවන් පින්දහම් කරනවා වෙන්නට පුළුවනි. නමුත් මේ අදාළ ධර්මයේ පිළිබඳව පවතිනා වූ අල්පස්වත භාවය. ඒ අල්පස්වත භාවය ගිහි ජීවිතය තුළ නෙවෙයි පැවිදි ජීවිතය තුළත් තියෙන්න පුළුවන්. ඉන්න ජීවිතයක් තිබෙනවානේ. අපි මව්පියන් ඇසුරේ හිටියා එතනින් එහාට බන්ධනයකට පත්ව නිදහස් වුණා. ඒ නිසා අපිට එහෙම බැඳීමක් නැහැ. වගකිය යුතු. නමුත් සම්බන්ධතාව පවතිනවා සහෝදර සහෝදරියන් සමග සහෝදරත්වයේ. නමුත් ඔබට එහෙම යම් ආකාරයක මව්පියන් රැක බලා ගන්න තිබෙනවා නම් අපිටත් අපේ මව්පියන් රැක බලා ගැනීම පවර්ලා ඉන්න කෙනෙක් හිටියා. ඒගොල්ලෝ තමයි අපි වෙනුවෙන් ඒක කළේ. ඔබට වගකීමක් පැවරලා තිබෙනවා නම් ආත්මාර්ථකාමී ලෙස මේන් බැහැර වෙන්න උපකල්පනය කරන්න එපා කල්ැතුව. එහෙම මගේ ළඟට ආපු අය පවා යන්නේ ප්‍රසන්න සිතකින් නෙවෙයි. එහෙම මගේ ළඟට එන්නේ නැති ගෙදර එපා වෙලා බිරිඳ එපා වෙලා දරුවෝ එපා වෙලා මහාන වෙන්න ආපු අය. සිද්ධාර්ථ කුමාරයා මේ යසෝදරාවගේ අනුමැතිය ඇතුව දාලා ගියාට ඔබලට එහෙම යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගකීම් මිටු කරලා එතකල් ධර්මයේ තේරුම් අරගෙන ඊට පස්සේ ගැන හිතන්න කියන එක තමයි මම කිව්වේ. එහෙම අපි කියන්නේ ආත්මාර්ථකාමී හැඟීමකින් නෙවෙයි. අපිට මේක තේරෙන නිසා. මේක ඇඳුම් මාරුවක් නෙවෙයි. මෙන්න මෙතන ගිහි හරි පැවිදි හරි මේ නිවන් මඟ යන්න ඕන නම් නිවන් මඟ ගේන්න බෑ පෘථග්ජන භාවයට. පෘථග්ජන භාවයේ ඉඳලා නිවන් අවබෝධ කරන්න පුළුවන් එකක් නැහැ. උගත් බුද්ධිමත් වුණා කියලා පැවිදි වුණායි කියලා පුහුදුන් කියන එකේ තේරුම ධර්මයේ තේරෙන්නේ නැහැ, ධර්මයේ රස දැනෙන්නේ නැහැ. ඊට වඩා කම් රස ලොකුයි. ඒ නිසා ඔබට මව්පියන් ඇසුරේ දුදරුවන් ඇසුරේ මව්පියන් දුදරුවන් වශයෙන් දුදරුවන් මව්පියන් වශයෙන් සම්බන්ධතාව පවත්වන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතා තුළම පෘථග්ජන භාවය තුලයි ගැටුම ඇති කරන්නේ. පුද්ගලයා අතර ගැටුම ඇති කරන්නේ නැහැ. පෘථග්ජන භාවය තුල. ගැටුම් අවුලවන, ගැටුම් දුරදිග ගෙනියන, ගැටුම නිසා විනාශයක් සිදු වෙන ස්වභාවය පොහුදුන් සමාජයේ වැඩක්. ආර්ය භාවයට පත්වීම තුළ මේ ගැටුම් සමතකරණය, ගැටුම් නිමා කරගන්න, ගැටුමට එකතු නොවෙන්න අවශ්‍ය අවබෝධයක් ලබා දෙනවා. එනිසා ඔබ මේ පවතින සම්බන්ධතා සුන්දර සම්බන්ධතා මාපිය දූ දරු සම්බන්ධතාවය කියන්නේ සහෝදර සහෝදරයන්ගේ සම්බන්ධතාවය කියලා කියන්නේ පුදුමාකාර අලින් ගතුකමක්. ඒක මේ ලෝකේ තියෙන්න ඕන සුන්දර සම්බන්ධතාවයක්. අම්මා නැහැ තාත්තා නැහැ කියලා කතා කරන්නේ අපි. සම්බන්ධතාවය වෙනයි බන්ධනය වෙනයි. අන්න සම්බන්ධතා කැඩෙන්නේ නැහැ. නමුත් බන්ධනය කියන එක පුතග්ජනයා ඇති කර ගන්නා වූ අමතර දෙයක්.
ඒ පෘථග්ජන ස්වභාවය තමයි යමක් බන්ධනයක් බවට පත් වෙන්නේ. ඒ පෘථග්ජන භාවයේ තුල ඉඳගෙන බලපුවම මේවා අතහරින්න බෑ. නිකන් අතහරින්න බෑ. අනිත් එක බාහිර සම්බන්ධතා ඇතෑරෙන්නෙත් නැහැ. අතාරින්න තියෙන්නේ සිත්‍යාභ්‍යන්තරයේ පවතිනා වූ මුලාවක් කරුණාම ඔබ හිතන දාති දෙයක් නෙවෙයි. මිනිසා මේ සියල්ල එකට එකතු කරගෙන මම ඔබට පිළිතුරක් සපයන්නම්. මේ කරුණු සේරම එකතු කරගෙන විශේෂයෙන් තෝරා ගන්න නැතුව ඔක්කොම ටික එකතු කරගන්නම් මම. ඒ නිසා ඔබ මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නාවලිය හෝ අදහස ඉතා අගෙයි. ඔබට වඩා සමස්ත සමාජයටම එකතා දෙයි. මොකද අපි අපේ සවනින්ම අසා තිබෙනවා. පෞල් ජීවිත තුළ මේක කරන්න බෑ, රස්සාවක් කරමින් මේක කරන්න බෑ, ගිහි ගෙදර මේක කරන්න බෑ. අතීතයේ ඔකට සාක්ෂි සපයනවාද? සතිපට්ඨාන සූත්‍රයේ මොකද්ද පෙන්වන්නේ? කිරුරට ලක්ෂ 8ක වැසියන් වාසය කළ සහ පහක් පෘථග්ජන නොව ආර්යයන් බව. ඒ ගෙදර අතහැරලා කැලේට ගිහින්ද විවාහය අතහැරලාද දරුවන් හදන එක අතහැරලාද? ඔබ සෝවාන් සිටියා වූ විසාකාව, සෝවාන් සිටියා වූ බන්දුල මල්ලිකාව, දරුවෝ 7 දෙනෙක් ලැබූ බව, දරුවෝ 22 දෙනෙක් ලැබූ බව අහලා නැද්ද? මොනවද මේවයින් උගන්වන්නේ අපිට? මේ නිසා අලුතෙන් හිතන්න ඉගෙන ගන්න. ඔය සද්ධර්මයේ මතුණු සමාජයේ හනමිටි කරුවන් විසින් ඔබේ ඔළුවට දාන ලද හනමිටි අදහස් පැත්තකින් තියලා මේකට සද්ධර්ම අවබෝධයක් ඕන. මේ සදහම් රස විඳින්නට නම් අසුත පෘථග්ජන භාවයේ සිට පෘථග්ජන මේ අසුතවත් අරිය ශ්‍රාවක භාවයටයි මාරු වෙන්නේ. අඳුම් නෙමෙයි මාරු කරන්න ඕන. එතකොට ඔය ඔබට ගැටුම් ඇති වෙන ස්වභාවයන්, ඔබේ අතීතයේ ඔබට වදන ස්වභාවයන් මේ සියල්ල දැනට පශ්චාත්තාවපයක්, දුකක්, පීඩාවක් වුණාට ඉදිරියට ඒවා පීඩාවක් වෙන්නේ නැහැ. ඒ පීඩා සියල්ල මතකයේ ඉක්මවා ගිය පෘථග්ජන භාවය තුළ ඔබ විසින් නැති කරගත්තා වූ ගැටුමට හේතු. ඒවෙන් මිදෙන්නනේ ධර්මයක් ඕනකම තියෙන්නේ. මිදෙනවා කියන්නේ ඔය සේරම අතහැරලා වනාන්තරයට යන එකද? මේ සමාජයේ යහපත් කිරීම බුදුරජාණන් වහන්සේගේ උත්සාහයයි. පාලකයන්ට පහසු වෙන, ජීවත් වෙන්න පහසු වෙන සමස්ත සමාජය තෝරාගත්ත පිරිසක් යහපත් කරන එක නෙවෙයි. ඒ සමස්ත සමාජය යහපත් කිරීමේදී තේමාත් දෙකක් අනුගමනය කළා. අර අකුසලෙන් වෙන්නීම නම් වූ ක්‍රියාමාර්ගයට ඇවිදින් යහපත් ක්‍රියාකාරකම් දෙන්න කියලා. ඒ යෝජිත පෘථග්ජන සමාජය සඳහා ඉන්හාට එන්න බැරි නම්. එතනින් එහාට තවත් සංවර ප්‍රතිපදාවක් දේශනා කළා. අරක දසවස්තුක සම්මාදිට්ඨිය, මේක ආර්ය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨියට කවදාවත් නිවීම ගේන්න බෑ. ඒක පෙන්වන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියලානේ. කෙලෙස් සහිතයි, පිනට බර වුණාට ඒකේ දුක් විපාක තියෙනවා කියලා පෙන්වන්නේ. උපදි කියන්නේ ඔය දුක් වලට හේතුනේ. උපදිවල විපාක තිබෙනවා. නමුත් ආර්ය සම්මාදිට්ඨිය උගන්වන්නේ අරිය අනාසව අලෝකෝත්තර මග්ගංගා. ආර්යයි ආශ්‍රවශ වෙන සුළුයි අන්න ලෝකෝත්තර මාර්ගාංග. මේ පදේ කියවෙනවා නේද ඔබට නිවීම ඕන නම් ඔබ ආර්ය පුද්ගලෙක් වෙන්න ඕනේ කියලා. වෙන්න ඕන පෘථග්ජනෙක් නෙමෙයි, ඔබ ආර්යෙක් බවට, ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන.
ඉන්න ගිහි ජීවිතයේද රාජකාරියද කරන කියාව නෙමෙයි වැදගත් වෙන්නේ. අන්නේ පුද්ගල හුව මාරුව, දැක්මේ හුව මාරුව. ඒ වෙනස ඇති කරගන්නට පාසල දහම් පාසල පිරිවෙන ඉගන්නා වූ බුදු ධර්මය ප්‍රමාණවත් නෑ. ඒ ඔක්කොම පහු කරන් ආපු අය අපි. ඒකෙන් ලැබෙන්නේ අර සිසු විෂයන්ට සමගාමීව අතීතයේ ආදී දේවල් පිළිබඳ දැනුමක් පමණයි. මන්දයත් පොත් ලියූ අය, උගන්වූ අය, ඉගෙන ගත්ත අය කවුරුත් මම දකින්නේ නැහැ ආර්ය භාවයට පැමිණුණ අය කියලා. ඒක ලෞකිකයක්, ලෞකික පැත්තක්, ආගම පිළිබඳ ලෞකික අධ්‍යාපනයක්. ඉගන්වූ පමණින්, උපදේශකයෙක් වූ පමණින් සහ ඉගෙනගත් පමණින් ඔබ බුද්ධ ආගම දන්නවයි කියලා හිතන්න එපා. මෙන්න මේ ආර්ය අනාර්ය අතර පරතරය. අන්නේ පරතරේ ඔබට මේ ආර්ය භාවයට පත් වෙන්නේ කොහොමද ගෙදර ඉඳලා? ඒ තමයි නිවන් මඟ යන්න ආරම්භය. ඒකයි මේ සමාජයේ තේරුම් ගන්න ඕන. නමුත් සද්ධර්ම දේශනා මගින් ඒ වගේම අනුගමන ප්‍රතිපදා මගින් අපට පූර්වාදර්ශයක් නැහැ. මව්පියන්ගෙන් සහ පරපුරින් ආපු. ඒ ඔය අසුත පුතග්ජන භාවය තුළ පිනෙන් එහාට යන්න බැරි බුද්ධ ආගමට හිර වෙලා හිටපු නිසා ඔක්කොම. නමුත් සදහම් මතුවෙනවා කියන එකේ තේරුම කවුරු හෝ වෙහෙස මහන්සි වෙලා මේ මුක්තායතන සූත්‍රවල සඳහන් ක්‍රමෝපහයින් එකකින් ඔක එළියට ගන්නවයි කියන එක. එවිට අනුගමනීය ප්‍රතිපදාවේ ආර්ය භාවයට පත්වීම නෝ පටිච්චන්නෝ වියෝටෝ වියෝරෝචි. වැහුණාමනේ බබලන්නේ නැත්තේ, විවෘත වුණාම බබලනවනේ. සද්ධර්මය යටපත් වෙන්න පුළුවන් අන්තර්දාන සූත්‍රේ, නමුත් මතුවෙනවත් කියලා තියෙනවානේ. ඒ නිසා මේ සදහම් ඉගැන්වීමේදී සදහම් කියන පදේ පාවිච්චි කළාට සදහම් ඉගන්නුනේ නෑ, වදන් වලින් අරුත් විවරණයක් කළා විතරයි. ඔය සදහම් දැකීම, සදහම් සරණ කියන කාරණේ ධම්මන්තරණං ගච්ඡාමි කියවට පුතග්ජන සමාජයේ උරුම නෑ. ඒවා විශේෂයෙන් හිතන්න, කාටවත් රිදවන්න කියන දෙයක් හෝ පහර ගහන්න කියන දෙයක් හෝ වැරද්දක් පෙන්වා දීමක් නෙමෙයි. මෙන්න මේ කරුණු පැහැදිලි කිරීම මුල් කොටගත් දේශනයක් කිරීම සඳහා මගේ දම් දේශනා රටාවට එරෙහිව මම මේක ගත්තේ. මොකද මම තෝරා ගන්න ක්‍රමයක් තිබෙනවා වග්ගයකින් ගාථාව බැගින් ඉදිරියට. නමුත් මේ දේශනා කළ වග්ගයකින්ම ගාථාවක් තෝරා ගන්න සිදුවනේ ඔබට ගැළපෙන එක මට හොයන්න ඕන වුණා. ඔබ මේ ඉල්ලීමට ප්‍රතඥ භාවය තුළ නැත්තම් ගිහි භාව තුළ නිවන් අවබෝධ කරගන්න අම්මා තාත්තලාගේ සම්බන්ධය තියාන හිත රිදවන්නේ නැතුව, දරුවන්ගේ හිත රිදවන්නේ නැතුව අම්මලා තාත්තලා රිදවන්න. ඒවා නම් සාමාන්‍ය මට්ටමේදී මව්පියන්ගේ සොඳුරු අන යටතේදී කීකරු දරුවන් වශයෙන් ඊට එහා තීරණ නොගෙන ඉන්න ඕන. තානම් ආදරය හෝ තවත් මොකක් හරි කාරණයක් නිසා කීකතුතුක්කාර තීරණේ ගන්න ගියාම නිරිදවන්නේ දෙන්නේ. අනතුරුව ඔවුන්ගේ නිසි වයසේදී ඔවුන්ට යමක් තේරෙනවා නම් තීරණ ගැනීමේ අයිතිය ලබා දීලා මව්පියන් නම් මෙසිලි වෙන්න ඕන. මේක ගැටුමක් බවට පත් කරන ගැටුම දුරදිග ගෙනියන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ ඕනෑම ගැටුමක් සමතයට පත් කර ගන්නට අවශ්‍ය පෘථග්ජන භාවය තුල නැහැ හැකියාව. ඒ ඕනෑම ගැටුමක් සමතය කර ගන්න අවශ්‍ය අවබෝධය ආර්ය භාවය තුල තිබෙනවා. මොනම ගැටුමක් හැදුනත් ඒක අකීකරු වීම තුළින්, අමනාප වීම තුළින්, සදහටම මේ ආයේ බලන්නේවත් නැහැ මූණ කීම, ඒවා අපි පෘථග්ජනින්ගේ කතානේ. එතන ඉඳගෙන පෘථග්ජන භාවයේ තුල ඉඳගෙන මේක දිහා බලන්න එපා. අර මාළුවා වතුරේ ඉඳගෙන ගොඩබිම ගැන දන්නේ නැතුව කතා කරනවා වගේ වැඩක් නෙමෙයි මේක. මේ ගාථාව අපි අරන් බලමු. එතකොට ඊටු හරි විස්තර කරන්නම් මම. ධම්මපීති සුඛං සේති. ධර්මයෙන් ලබන ප්‍රීතිය.
ධර්මය කියන්නේ කවි අහලා හරි ගීත අහලා හරි විරුදු අහලා හරි කතන්දරයක් කියවලා හරි නෙවෙයි මතක තියාගන්න. ඊට වඩා එකක් වෙ පෙන්නන්නේ. විප්පසන්නේන චේතස. හිත විශේෂයෙන් අතිශයින් ප්‍රමෝදමත් කරනවා පැහැදිලි පහදවනවා. ආර්යයන් විසින් අවබෝධ කරගත්ත ධර්මයේ අරියප්පවේදිතේ ධම්මේ. ඒක විශේෂ වචනයක්. ආර්යයන් අවබෝධ කරගන්න දෙයක්. ඔබටත් ගිහිව හිටියත් කොහේ හිටියත් සදා රමති පණ්ඩිතා මේ පණ්ඩිත මේ කියන පණ්ඩිත භාවයට පත් වෙනවා මේ ආර්යප්පයෙන් වේදිත ධර්මයේ ඔබටත් ප්‍රිය කරන්න ඇලෙන්න රමති කියන එකේ තේරුම යෙදෙන්න ප්‍රිය කරන්න පුළුවන් වෙනවා. හැම කල්හිම ප්‍රිය කරන ආර්යයන් ප්‍රිය කළ මේ ධර්මයේ කෙරෙහි. ධර්මය කියන පදයට පුළුල් ගැඹුරු අර්ථයක් නැහැ. ධර්මය කියන්නේ පොතපත සූත්‍ර ගාථා කවි පිරිත් කියලා නිතන් ඉන්නේ. අටුවාවත් සමහර විට බෝධිපාක්ෂික ධර්ම කියලා තමයි පෙන්වන්නේ ධර්මය කියලා. බෝධිපාක්ෂික ධර්ම ලෞකිකයි. ඒක බෝධියේ පැත්ත ගන්න නිසානේ. ඒක මාර්ගය. බෝධිපාක්ෂික ධර්මයේ නෙවෙයි මාර්ගය. එහි ප්‍රතිඵලය ධර්මය. එහෙමයි. එන බුදු සමයේ මේ ධර්මය කියන පදයට දෙන අර්ථය බොහෝ දෙනෙක් තරම් දුර ගිහින් නැහැ. ඔබ දැන් මේ ජීවිතය ගත කිරීමේදී යහපත් ක්‍රියාකාරකම් සහිත ආචාර ධර්ම පිළිගත්ත මව්පියන් දුදරුවන් වශයෙන් ජීවත් වෙනවා නම් ඔබ සම්මතය පිළිගත් අය. නමුත් ඔබට ආරි සත්‍ය විවරණය කිරීම සඳහා මව පියා ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා කියන භූමිකාවෙන් ප්‍රමාණවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. මන්දයත් ස්ත්‍රී පුරුෂ භාවය යනු පරිණාමයෙන් ලෝකෙ පවත්තන්න දීපු බලපත්‍රයක්. ගිහි පැවිදි භාවය යනු භාරත සමාජයේ තිබුණා වූ වෙනත් කුලකයක් මුල් කොටගෙන භාරත සමාජයේ එහෙම තිබුණා ගෙදරින් වෙන් වෙලා සත්‍ය ගවේෂණය කරන. ඒක මුල් කොටගත්ත ඇති කරගත්ත ඒකකයක් සම්මතය පිළිගැනීමක් වශයෙන්. නමුත් තථාගතයන් වහන්සේ කරුණ විග්‍රහ කිරීමේදී ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂද කතාවක් ආරි සත්‍ය විග්‍රහයට නැහැ. ඒ ආරි සත්‍යෙන් පරිබාහිර තමයි ඔය බෙදීම් පවතින්නේ. එනිසා මේ සිත කෙලෙසෙන ආකාරය, සිත පෙරසු කරගන්න ආකාරය, ධර්මයෙන් ඈතට යන ආකාරය, ධර්මයට පැමිණෙන ආකාරය. ශික්ෂාපද සංවරය තුළ දේශනා වෙන්නේ නැහැ. මන්දයත් ශික්ෂාපද සංවරය අරිකාන්ත සීලය ඉක්ම ගියාට පස්සේ වැසුණට පස්සේ අර පෘථග්ජන භාවය තුළ ඇති කරගත්තා වූ දෙවන ගණේ ප්‍රතිපදාවක් භවගාමීකේ හොඳ පැත්ත. එය ස්ථාවර කරගෙන එයයි නිවන් මඟ කියලා සිතන සමාජයක් තමයි අපට තියෙන්නේ. ඒ මතේ විමර්ශනය කරලා බලන්න කම්මැලි හොරයි යොමු කරන්නේ නැහැ. එහෙම හසත්‍ය කියලා හිතාන පරණ හනමිටියක් කර තියාගෙන ඉන්නවා. නමුත් ඒ පරණ හරමිටිය කරගෙන තියාගෙන ගියා නම් බුදුවරයෙක් පහළ වෙන්නේ නැහැ. ඒ හරමිටිය තිබෙන ගිහි ජීවිතයේ සැප තියෙනවා නැත්නම් කැලේට ගිහින් කෙලස් තවන්න ඕන. ඒක තමයි මාර්ගය. ඒ හරමිටිය කර තියාන් හිටියේ නැහැ. උන්වහන්සේ අලුතෙන් හිතුවානේ. තථාගත දේශනා මිනිස් වර්ගය සඳහා වර්තමාන ජීවත් වෙන මිනිසුන්ගේ සිතින් දුක එලවා දමා ඔවුන්ට සැනසීම ලබා දීම සඳහා ඒට 100%ක්ම මිනිස් සමාජ සඳහා අවලංගු කරන්න බලයක් කාටවත් නැහැ. එහම අධිකාරී බලයක් දීලා නැහැ. එතකොට බුදුන් අක්‍රියයි, ධර්මයේ අක්‍රියයි. එතන සාසනය අතුරුදහන් වෙලා ඉවරයි. එහෙමනම් ආර්ය පුද්ගලයෝ නැත්නම් නිවන් මඟ යන අය නැත්නම් එනම් බුදු සසුන අතුරුදහන් වෙලා ඉවරයි.
එහෙම කරන්නද මේ ගමක් පාසා බෝධියක් චෛත්‍යයක් ප්‍රතිමාවක් හදාන පන්සලක් හදාන කටපාඩම් ගෙනාව ග්‍රන්ථ මේ කටපාඩම දේවල් ග්‍රන්ථාරූඪ කරලා තාල පුස්තක හරහා පොත් මගින් පිටපත් කරගෙන කාටවත් වනසන්න බැරි ලෙස වෙනස්කම් තිබුණාට සුරක්ෂිත කරගෙන තියෙන්නේ ආර්ය භාවය අනාගත බුදුසසුන ඇති කරන්න නම් මොකක්ද ඒකේ තේරුම? අපිට මේ බුදුසසුන පුළුවන්කමක් තියෙන්නේ පින් කරන්න විතර නම් මේ පොත්වල තියෙන එපමණද? ඇයි පුඤ්ඤ පාප පහිනස්ස ජත්තිත නත්ති ජාගරතෝ බයං කියලා නැද්ද? මේ ගාථාව මේ සදාරමති හැම කල්හිම ප්‍රිය කරනවා. ඒ පඬිතයා විභාගෙන් ගත් එකක් නෙමෙයි වෙනත් පඬිත ස්වභාවයක්. ඒකේ මනුස්සයින්ට පෙනුණා ධම්මපේති ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය සුවගෙන දෙනවායි කියලා. මොකද්ද ධම්මපීතිය කියන්නේ එතකොට? අතිශය ප්‍රසන්න වෙනවා, විප්‍රසන්න වෙන සිත ප්‍රසන්න වෙනවා ධම්මපීතියෙන්. ධම්මපීතිය කියන්නේ නිවන් සුව වෙන්න බැරිද? ආර්යයන් ප්‍රවේද කළ ධර්මය නිවන වෙන්න බැරිද? මේ ධර්මය කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වලට හරි සූත්‍ර වලට හරි මේ නිවීමට වෙන්න බැරිද? එහෙම හිතන්න පුරුදු වෙන්න. එහෙම හිතන්නේ සද්ධර්මයේ විනාශ කරන්න කඩාකප්පල් කරන අදහසින් නෙමෙයි. ඒකට බොහොම ආදරෙන් මතු කරන ගන්න අදහසින් අලුතෙන් හිතන්නේ. එහෙම අලුතෙන් හිතන්න ගත්තාම සමහර විට ඒකට විවෘති කරන කියන වචනේ සද්ධර්ම ප්‍රතිරූපෝ කියන ලේබලේ අලවන්න පුළුවන්. නමුත් මම දකින්නේ සද්ධර්මයේ විකෘති උනේ අද නෙවෙයි. යම් දවසක මගපල සසුනෙන් තුරන් වුණාද? එදායි සද්ධර්මයේ විකෘති උනේ. එදා සිටයි. එදා සිටයි ප්‍රඥා සීල සමාධි වෙනකොට දාන සීල භාවනා නිවන් මඟ කියලා භාවිතා කරන්න පුරුදු වුනේ. එනිසා ඔබ මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා නම් ගෙදර ඉඳගෙන අපි ගරු කරන අය අන්වන යුතුයකම් සුරකින්න කල්පනා කිරීම පිළිබඳව. මව්පියන් වශයෙන් දරුවන් වශයෙන් මව්පියන්ගේ සෙලෙන්හෙබර යුතුයකම් අපි ගරු කරනවා ඒකට බොහොම. එතන තියෙන ගැටලු විසඳා ගන්නට නීතියට නොයා, ලෝභයට, දේශයට, මෝහයට ගිය අන්තවාදී තීරණ වලට නොයා ඊට එහා හොඳ තීරණයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ ඔබ පෘථග්ජන භාවයට ආයුබෝවන් කියලා ආර්ය පුද්ගලයෙක් වීමෙන්. කොහොමද ඔබට ආර්ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්? මේ බුදු සමය තුල ආර්ය සත්‍ය දේශනා කළේ ස්ත්‍රිය, පුරුෂයා, ගිහියා, පැවිද්දා, පංචශීලයේ උපසම්පදා සීලය නම් මේ සීමා තුල නෙවෙයි. ඔය ඔක්කොම පුද්ගලයා මුල් කොටගත් සීමා. මේ සීමා බන්ධන වලට හිර වෙලා හිටපෙවෙන් ඊට එහායින් හිතන්න බෑ අපට. තව සීලයක් තිබෙන බව, ඒක අරියකාන්ත සීලයේ බව, ඒක සෝවාන් වලින් එහා පැත්තට රකින්න තියෙන සීලයක් බව, ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැති බව මේ පොත්වල තියෙනවා. අරියකාන්ත කියන්නේ අරියන් කැමතිනේ. එනිසා ඔබේ ගැටලුවට උත්තරය පෘථග්ජන භාවයට ආයුබෝවන් කියන එක. ඇඳුමට නෙමෙයි. යහපත් වගකීම් වලට නෙමෙයි. අයහපත් දුෂ්ට සහගත දේවල් වලට නම් ආයුබෝවන් කියන්න වෙයි. ඒවත් එක්කලා යන්න බෑ ඔය ගමන. ඔබ මේ කතා කරන්නේ සදාචාර සම්පන්න මට්ටමක් ඉඳලානේ. සිත නොරිදවා අපෝපස්ථාන කරගෙන යුතුයකම් ඉටු කරගෙන. ඒ වගේම සහචරයන් නැත්තන් සමාහිතවත් අය සමග ජීවත් වීමේදී මතුවෙන්නා වූ චිත්ත පීඩාවන් සමනය කරගන්න පුළුවන් ආයත් මතුවලා වද දෙන එකෙන් නිදහස් වෙන්න. ඒ පෘථග්ජන පුද්ගලයාට තමයි සිද්ධිය ආපහු වෙනකොට සිද්ධියක් වෙලා තිබෙන්නේ. ආර්ය භාවයට පැමිණලා බලන්න මොකද්ද ඕකට කියන්නේ කියලා.
ඔය ඔබ ප්‍රශ්නයක් කරගෙන විඳින කාරණයට කියන්නේ ඔක පිළුණු වෙච්ච වත් ටිකක් අහකට විසි කරන්න කියලා. ඔක මැරිච්ච අතීතයක් ඔබ පණ දෙන්න හදන්නේ ඔය කියලා. ඒක තේරෙන්නේ නැහැ පෘථග්ජන සමාජයට. මැරිච්ච කියනකොට මරණය ගැන කල්පනා කරයි, අතීතයේ කරන ඉස්සර ජීවිතේ කල්පනා කරයි. එහෙමනේ වදන්න වලට අරුත් ගන්න සමාජයේ. කුමක්ද ආර්ය පුද්ගලයෙක් වෙන්න දැනගන්න ඕන. මේ ග්‍රන්ථවලම විශේෂයෙන් සූත්‍ර දේශනා 100 ගණනක පවතිනා වූ පූර්ව පාඨයක් තිබෙනවා. අසුතවා පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරියස් ධම්මයාකෝ විදෝ අරියස් ධම්මයා විනීතෝ. මෙතන ඉඳගෙනද ඔබ ඔය නිවන් හොයන්නේ? සුතවා ආර්ය ශ්‍රාවකෝ අරියානං දස්සාවි අරියස් ධම්මේ කෝවිදෝ අරියස් ධම්මේ සුවිනීතෝ. ඔය පරිවර්තනය. මේ අසුත පුතග්ජන භාවය සහ සුත ආර්ය ශ්‍රාවක භාවය ඇත්වීම සඳහා දේශනා කරන්නේ කුමක්ද එතනින් එහා පැත්තට? රූපං අත්තනෝ සමුනුපස්ස අත්තනිවා රූපං. රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකයට එන දේවල් මගේ මම මගේ ආත්මකට ගැනීම පුතග්ජන භාවයයි. ඒ මගේ මම වගේ ආත්මකට ගැනීමම ඔය ප්‍රශ්න ඇතිවීමට දුරද ගියාමට ගැටුම් ඇතිවීමට දුක් ඇතිවීමට හේතුවයි. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. එනිසා ඔබේ ඇහැට පෙනෙන දේ මවකුසින් බිහි වෙලා ස්ත්‍රිය පුරුෂයෙක් වශයෙන් ජීවිතාවසාන දක්වා ජීවත් වෙනවා. කය තරුණ මහලු මැදි වෙලා පොළොවට පස් වෙනවා. පුද්ගලයෙක් ජීවත් වෙනවා පේනවා කයේ. තථාගතයන් වහන්සේ වදාහරනවා කය අවුරුදු 60ක් 70ක් තියෙන බැවින් කය කෙනෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. නමුත් පෘථග්ජනයාට කයෙන් මිදෙන්න කැමති පෘථග්ජනයා දෙලා යන බැවින් අසුතවන්ත සූත්‍රවල පෙන්වන්නේ සිතයයි කියනු ලැබේද විඥානයයි කියනද මනෝයයි කියනු ලැබේද ඒකට එන දේ අවුරුද්ද සැරයක් එකක් එන්නේ අවුරුදු 50ක් උතර එකක් පවතින්නේ නැහැ. ඒකට එන දේ කියන්නේ මොහොතින් මොහොත ඇසින් කතර කනෙන් නාසයට නාසෙන් දිවට යන අරමුණු වලදී එන දේ. එන දේවලට අයිති වෙනවා ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය, ගැටුම. සීමිත කරුණාව ඔක්කොම ඇති. ඒකට එන දේ ඒ මොහොතේ තියෙන දේ. එය මමකට ගත්ත පුරුදු තමා සංසාරේ මෙතෙක් කල ඔබට එන්න උනේ. එයින් මිදීමේ හැකියාව පෘථග්ජනයාට ලැබෙන්නේ නැහැ, වරම් ලැබෙන්නේ නැහැ පෘථග්ජනයාට. බුදුන් වහන්සේ වදාරනවා පෘථග්ජනයාට සිතට එන්නේ මම කොට ගත්ත මිදීමෙන් මිදෙන්න බෑ. ඒකෙන් මිදෙන්න එහෙනම් පෘථග්ජනෙක් වෙලා බෑනේ. ආර්ය පුද්ගලයෙක් වෙලා සිතට එන දේ මම කොට ගත්ත එකෙන් මිදෙන්න මාර්ගයක් ගන්න ඕන. එහෙනම් ආර්ය පුද්ගලයෙක් වීම සඳහා අනිවාර්ය වටහා ගැනීම ඔබ මවකුසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක්ද? ඒ පුද්ගලයා තුළ සිතින් ක්‍රියාත්මක වෙනා ඊට වඩා ගැඹුරු සියුම් මේකකයක් තිබෙනවාද? මේ ආර්ය සංවරය මේ දුකට හේතු අයින් කිරීම සිත කය වචන මුල් කරගත් පුද්ගල ක්‍රියාවලියක්ද? මෙන්න මේ අරියකාන්ත සීලයේ ක්‍රියාවලියක්ද? කුමක්ද මෙතන පෙන්වලා තිබෙන්නේ මේ සුතව ආර්ය ශ්‍රාවකෝ අසුතව පුතුජනෝ කියන එකේ? පංචස්කන්ධ කියන වචනයක් පාවිච්චි කරලා ඒකට එන දේවල් මගේ මමගේ ආත්මකට ගැනීම පෘථග්ජන භාවයේ හැටියටත් එහි වරද තේරුම් අරන් ඒ නිදහස් වීමට මං පිට සොයා ගැනීම ආර්ය භාවයට හැටියටත් පෙන්නනවා. අවාසනාවකට පංචස්කන්ධ විග්‍රහය ගැඹුරට හොයාගන්න බැරුව පංචස්කන්ධය කියන්නේ කයට කියලා ගත්ත බැවින් පංචස්කන්ධය පොළොවට පස් වෙනවා දිරාන යනවා කියලා උගන්වන බැවින් සමාජයේ තවමත් පවතිනවා.
බුදුවරු පංචස්කන්ධ විග්‍රහයෙන් මෙන් කළා වූ සියුම් දහම පෘථග්ජනයින් විසින් ස්වකීය ආමන්ත්‍රණය පහසුව සඳහා කය පංචස්කන්ධ යනුවෙන් වචනයක් පාවිච්චි කොට භාවිතා කිරීම තුළ සමාජයත් පංචස්කන්ධය කියන්නේ කය. ඔය පරණ හනමිටියක් කරගහගෙන ඉන්නේ. ඔය දැකීමෙන් ආර්ය භාවයට පත් වෙන්න බෑ. එහෙනම් ඔබට තේරෙන්න ඕන ඔබ මෞකසින් බිහි වී ජීවිතාවසානය දක්වා ගත කරන ජීවිතේ ගත කරන්නේ මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය. අවුරුද්දෙන් අවුරුද්ද කියලා ගන්නත් පුළුවනි. නමුත් ගැඹුරින් ගත් කල තත්පරයෙන් තත්පරය. මේ තත්පරය ඔබට ගත වෙන්නේ වර්තමාන මොහොත උඩ. මේ වර්තමාන මොහොතට ඔබට හමු වෙන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට හමු වෙන්නා වූ අරමුණක් විතරයි. ඒ මොහොතේ ඔබ රූපයක් නරඹනවා නම් ඔබ රූපය තුළ ජීවත් වෙන්නේ. ඒ මොහොතේ ඔබ ශබ්දයක් අහනවා නම් ඔබ ශබ්දය තුළ ජීවත් වෙන්නේ. ඒ මොහොතේ ඔබ ගන්ධයක් විඳිනවා නම් ගන්ධය තුළ ජීවත් වෙන්නේ. ඔය මොහොතේ ඔබ පවක් කරනවා නම්, පිනක් කරනවා නම්, ලෝභයෙන් වාසය කරනවා නම්, ද්වේෂයෙන් වාසය කරනවා නම් එය තුලයි ඔබ ඉන්නේ. එයයි ඔබ. මයන්න හෝ කය නෙවෙයි. ඒ නිසා ඒක තථාගතයන් වහන්සේ අර බමුණන් ගත්ත අදහස ඉක්මවා යමින් කන්දේසු ජායමානසු ජීයමානසු මියමානසු කියන පදයේ ඔස්සේ ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්ලි දිරණ කල්ලි මේ යන කල්ලි මෞකුසෙන් බිහි ජීවිතාවසානයේ මරණයක් නොව මොහොතක් මොහොතක් පාසා ඉපදීමක් දිරීමක් සහ මරණයක් සිදු වෙන බව. ඇසට බලන්න බැරි තරම් වේගයෙන් සිදු වෙන බව. ඒ පොතෙන් උගන්වන පෙළ දහම ඔබ ළඟට ගැලපෙනවද බලන්න. ඔබ ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, පවෙන් පිනට, පිනෙන් ධානයට, ධානයෙන් වෛරයට, වෛරයෙන් ප්‍රිය බවට මාරු වෙනවද බලන්න. ඔබ මම යනුවෙන් පාවිච්චි කරන්නේ කයද මොකද්ද කියලා බලන්න. තමසේ දන්නවද මම කවුද කියලා අහනකොට ඒකෙන් පෙන්වන්න හදන්නේ ඔබේ ඇඟද නැත්නම් ඔහු සතු ආඩම්බරය, ධනවත්කම, නිල බලය හරි මොකක් හරි එහෙම එකක් නෙවෙයිද? අන්න එහෙම කුලයෙන්, නිලයෙන්, ධනයෙන්, බලයෙන් තව තියෙන දේවල් වලින් ආඩම්බර වීම, ඇඟට ගැනීමට අහංකාරය හේවත් මම කොට ගැනීමයි කියනු ලැබේ. පෘථග්ජන සමාජය තුළ අහංකාර නුවෝ නැත. ඒක පෘථග්ජනයට තියෙන ලෙඩක්. තියෙන දෙයින් ඔළුව උදුම්මා ගැනීම, ආඩම්බරකාරයෙක් වීම. නමුත් ඒක ඔබට ලොකු දෙයක් වුණාට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක නීවරණ ධර්මයක්, පාප ධර්මයක්, දුකට හේතුවක්. සසර ඇවිද්දන පාරක්. එනිසා පංචස්කන්ධ විග්‍රහයේ නිවැරදි තැනට එන්න ඕන. මේ ගෙදර ඉඳගෙන නිවීම සැනසීමටපත් වෙන්න ඕන නම්. එතකොට මට මෙතන කියන්න හිතෙන්නේ නැහැ මම සියවතාවක් විතර කියලා තියෙන නිසා. සත්තට්ඨාන කුසල සූත්‍රය තුල පංචස්කන්ධය කය කියන්නේ නැහැ. මිනිස් ශරීරය තුළ තිබෙනා වූ යම් කිසි ස්ථාන හයක් නිසා, ස්ථාන හය කියන්නෙත් නැහැ. අරමුණු ගැනීමේදී අරමුණු මුල් කොටගත්ත වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවයි කියලා තිබෙනවා නේද? හයක් පහළ වෙන්නේ හය පොලකින් නේද? හය පොල ඇස, කන, නාසය, දිව, කය සහ සිත නේද? ඇසෙන් ඔබ විඳින්නේ මොනවාද? රූපේ නේද? කනෙන් ඔබ විඳින්නේ මොනවාද? ශබ්දේ නේද? නාසයෙන් විඳින්නේ මොනවාද? ගන්ධේ නේද? මේ වේදනාවට පාත්‍ර වෙන දේ රූපේ නේද? ඒ රූපේ නේද විඳින්නේ? රූපේ හැම විටම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ධම්මේ අරමුණක් නේද? ඒ අරමුණ කෙරෙහි ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් සංඛ්‍යාත වෙනස්කම් ටික නේද? සැප දුක් උපේක්ෂා වේදනා.
රූපේ හඳුනන රූප සංඥා, ශබ්ද සංඥා, සැප දුක්ඛ උපේක්ෂාවට අනුව ඇලෙන ඇති වෙන ඇලීම් ගැටීම් චේතනා සංඛාර, මේ ඇසතුල පහළ වුණා රූපය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් ඇති කර වෙනස්කම් පිළිබඳ දැන ගැනීම විඥාන. මේකට අතින් අල්ලන්න රූප නැහැ, පහම නාම නේද? පහම නාම නිසා නේද අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝක විස්තර කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඒකේ රූපකට ගත්තාම එහෙනම් ඕපාතික ප්‍රතිසන්දි බොරු වෙනවා නේද? රූප කියන්නේ පඨවි ආපෝ තේජ නම් පඨවි ආපෝ තේජෝ පහළ වෙන්න බෑනේ මව කුසකින් තොරව. අණ්ඩජ ජලාබුදු සංසේදල වලින් තොරව පහළ වෙන්න බෑ. ඕපාතික සතාට කොහෙද රූපය එතකොට තියෙන්නේ? නමුත් පව අරමුණක් වුණ විට, පින අරමුණක් වුණ විට, ධානය අරමුණක් වුණ විට ඒක තමයි ඔවුන්ගේ රූපය. අන්න එහෙම ස්කන්ධ පංචකමේ නාම කොට ගත්තාම චුති ප්‍රතිසන්දී, අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝකයි, ඕපපාතික ප්‍රතිසන්දී මොනවටවත් ගැටලු නැහැ. දැන් මේ පෘථග්ජනයා වුණත් පාවිච්චි කරන්නේ පංචස්කන්ධය. ඔහු කරන වැරද්ද තමයි මේකට එන දේ කෙරෙහි ජන්මීය පුරුද්දට අනුව ඇලෙමින් ගැටෙමින් ඒකට එන දේ මම කොට ගන්න එක. ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒ සමග ඇලීමේදී එය මම වෙන්නේ. කය මම වෙනව නෙවෙයි. ඒ මොහොතේ අපන් මේ හැඟීම් පහ සමග ඔබට නොගැටෙන සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකියාව තිබේදී ඔබ ගැටුම් ඇති කරන සම්බන්ධතාවයක් බවට පත් කරගෙන නිකන් නෙමෙයි ඊට පස්සේ සසරටත් ඇලෙනවා, සසරත් හදනවා. මා ඉගෙනගෙන තියෙන ගිහි ජීවිතන් දුක්ඛං කියලා නෙමෙයි. මම ඉගෙන තියෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදයි ඔය දෙයක් නෑ ඕන කෙනෙකුට. අන්න මිනිස්සුන්ට ජීවිතේ දුක් ගෙනත් දෙන්නේ අටලෝ දහම නෙමෙයි. අසුත පුතත්න භාවය තුළ ඒවා අල්ලා ගැනීමෙන් හදා ගන්නා වූ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය මිදෙන්නේ ඇඳුම් මාරු කරාට හරියනවද? මිදෙන හැටි ඉගෙන ගන්න ඕනනේ. අන්නේ සියුම් දහමට එන්න. එතකොට ඔබ මේ ජීවිතය තුළ මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරමින් අර කියන සම්බන්ධතා තුළ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇලෙමින් ගැටෙමින් දුක්ඛල උපදින හේතු ටිකක් හිතේ තබාගෙන බුදුරු හමුවෙන්ට පෙර, සධර්මයේ හමුවෙන්ට පෙර ඔබ පංච උපාදානස්කන්ධ පරිහරණයෙන් සසරට අහු වෙලා. දැන් පංච උපාදානස්කන්ධා නම් දුක්ඛ. ඒකනේ ඉතින් ජීවිතේ දුක් එන්නේ. එතකොට බුදු සමයේ ඇඳුම් මාරු කිරීමේ ප්‍රතිපදාවක් හරි මේ දරුවන් අතහැර යාමේ ප්‍රතිපදාවක් හරි නෙවෙයි. උපාදානෙන් මිදීමේ ප්‍රතිපදාවක්. තම තමන්ට තිබෙන උපාදානයන් තමන් ජීවත් වෙන ආශ්‍රයෙන් පවතින්නේ. දැන් ඔබට මේ දුක මොකක්ද කියලා මම පෙන්වන්නම්. සෝක පරිදේව දුක් දොම්නස් සම්පිච්ඡන් නලපති තම්ප දුක්තං පෙන්නන්නේ ඔය පිය විප්පෝග අපේ සම්පයෝගෝ කියලා ඔබත් පෙන්නන්නේ දුක් තියෙන ටික. එතකොට මේවා බාහිර ලෝකයේ සමග හඳුනා ගන්නට යාමේදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ඇලී චිත්තාභ්‍යන්තර ගත කළා වූ දුක්වලට හේතු නිසා දුක් එන්නේ. අද වන විට ඔබ ඔබේ ජීවිතය තුළ, දේශපාලනය තුළ, රාගය තුළ, විවාහය තුළ, ඉඩම් අර්බුද තුළ, තව නොයෙකුත් කාරණා තුළ මෙසේ අන් අය සමග ඇලෙමින් ගැටෙමින් එකතු කළා වූ කුණු ගොඩක් තියෙනවා. ඔබට ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. නමුත් වැහිලා තිබුණාම කුණු කොට ගඳ එන්නේ නැහැ, අවුස්සප්පහම ගඳ එනවා වගේ අදාළ හේතු හමු වෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබීමේ අතීතයේ කුණු කන්ද ඇවිස්සෙනවා.
ඔය තරහ එනවා, බාල ගන්න හිතෙනවා, මරාණ මැරෙන්න හිතෙනවා, පලි ගන්න හිතෙනවා, පරුස වචන කියන්න හිතෙනවා කියලා කියන්නේ අර අතීත කුණු කන්දේ ගන්ධය. පෘථග්ජනයාට මෙහෙම අතීත කුණු කන්දක් තියෙනවා. ඒක මත පිහිටා තමයි තීරණ ගන්න, ඒක දුර තමයි හැතිරෙන්නේ. මෙන්න මෙතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා ඔබට මේ මොහොතේ යමක් හමු වෙද්දී නිදහසේ දකින්න පුළුවන්කමක් නැහැ. ඊට අදාළ බෙදීම්, වෙන්කිරීම්, ඇලීම්, ගැටීම් චිත්තාභ්‍යන්තරයේදී වහාම මෙතෙන්ට එන නිසා. කොළ පාට කණ්ණාඩියක් දාගත්තාම, නිල් පාට කණ්ණාඩියක් දාම කණ්ණාඩිය පාටට ලෝකෙ පේනවා වගේ ඔබට මේ සිදුවෙන හැම සිද්ධියක්ම ඔබේ ප්‍රත්‍යක්ෂන්ට, ඔබේ ගැටුම් වලට, ඔබේ මතවලට අනුව නිරාකරණය කරගන්න, විසඳගන්න, විසඳුම් දෙන්න බලන්න පුළුවනි. අන්න එහෙමයි මේ පෘථග්ජන භාවය තුළ එකම ප්‍රශ්නයක් දෙන්නෙකුට දෙකක් වෙන්නේ, මත දෙකක් වෙන්නේ. මතේ මම වූ විට මතේ ජය ගන්න කැමති යරනවා, මතේ පරාජය වෙන්න කැමති නෑ. ඕක තමයි මව්පිය දූ දරුවන් අතර, සහෝදර සහෝදරයන් අතර, අසල්ලාසින් අතර දුරදිග යන ගැටුම. මතයයි මම මතේ හැම විටම දිනන්න කැමති, පරදින්න කැමති නෑ. නමුත් ආර්ය පුද්ගලයෙකුට ඕන වෙන්නේ මතයක් ජයග්‍රහණය කරන්න නෙමෙයි, සත්‍ය ජයග්‍රහණය කරගන්න. සුහදව බව, අර ගැටුම් ඇති වෙලා දුක ස්වභාවය අයින් කරගෙන සුහදව විසඳ ගන්න. එහෙනම් මං කියන විදිහටමයි වෙන්න ඕන කියලා තාත්තා ඉන්නෙත් නැහැ, අම්මා ඉන්නෙත් නැහැ, පුතා ඉන්නෙත් නැහැ, මේකම කරගන්න ඕන කියන්නෙත් නැහැ. හැමෝගෙම හිත හොඳ වෙන ආකාරයට නම්‍යශීලී වෙලා එන්න පුළුවන් අදාළ තැනට තීරණ ගන්න. මේ සංවේදී බව, නැමෙන සුළු බව, අකීකරු වීමට වඩා, අමතක වීමට වඩා, අතහැර යාමට වඩා මව ලොකුයි, පියා ලොකුයි, සහෝදරයා ලොකුයි, සුන්දර සම්බන්ධතාවය ලොකුයි. ඒ සුන්දර සම්බන්ධතාවයේදී හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. යනවා නම් අනේ මං අරන් යන තැන රත්තරන් කියලා කියන්නේ නැහැ. ඒවා හැමෝගෙම සම්බන්ධතා ආශිර්වාද මත සුදුසු විදිහට ගන්න තරම් ඉවසීමක් තියෙනවා. උසාවියට නොයා, පොලිසියට නොයා, අධිකරණයට නොයා, පොල් ගහන්න නොයා, මිරිස් සමරන්න නොයා, ගම්මිරිස් සමරන්න නොයා, පලි ගහන්න නොයා, මොනවද මේ බෞද්ධ කන්ද ඔය තේරම එකක්වත් බෞද්ධකමක් නෙමේ, කාලකන්නිකම්. මිනිස්සුන්ට එරෙහිව යන. ඕවා නේද මේ සමාජයේ බෞද්ධකම් කියලා පාවිච්චි කරන්නේ. ඊට වඩා සුහද බව, සහෝදරකම, මිත්‍රත්වය, එකට තියෙන මේ දේවල් ආරක්ෂා වෙන පරිදි කැපකිරීමක් කරන්න, පරිත්‍යාග කරන්න, බෙදා හදා ගන්න, විසඳ ගන්න. මම නොවන පුද්ගලයා මම බවට පත් කරගන්න කැමති නැති පුද්ගලයාට ශක්තිය ලැබෙනවා. විමසලා බලන්න. දැඩි මතධාරියෙක් නම් ස්වාමිපුරුෂයා මට ඕන විදිහට මේ සේරම වෙන්න ඕන කියලා. දැඩි මතධාරියක් නම් කාන්තාව, නැත්නම් ඇගේ නම් ධනෙ ඔක්කොම මමයි මේ ගෙදර පාලකයා කියලා නීති දාන්න යන්නේ නැද්ද කියලා. ඒ අහංකාරය, ඒ ආඩම්බරය. නෑ. එතන නෙවෙයි සදහම් තේරුම් ගත්ත පුද්ගලයෙක් ඉන්නේ. ඔහුට මේ තීරණය ගැනීමේදී තීරණ සඳහා ලෝභය, ද්වේෂය, මෝහය පාවිච්චි කරන අදහසක් නැහැ. ඒවා පාවිච්චි කරපුවානේ ගැටුම් දුරද කියන්නේ ඔය. ඔය සිත්තර දෙනවා කියන්නේත් මොකද්ද? අර හමු වෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිබිච්ච මම කොට ගත්ත එක එළියට එන එක. සිත් රිදෙන්න පුළුවනි. අටලෝ දහමේ කම්පාව එන්න පුළුවනි. බාර ගැනීම පෘථග්ජන භාවයේ ලක්ෂණයයි. මමත්වෙන් බාර අරගෙන අඬන දොඩන්න යන්නේ නැතුව බාර නොගෙන ඉන්නට පුළුවන් සැකියාවක් සඳහා ඔබගේ මේ චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ මතුවෙන ගතිය, අද ප්‍රශ්නයේදී මතුවෙනා වූ අතීත සියල්ල, පිළුණු මල, අතීතයට ගිය
නැති දෙයක් වශයෙන් දැකලා අතහරින්න ඉගෙන ගන්න වෙනවා. එයයි මේ දුක් ඇති කරන්න කියලා තේරෙනකොට ඒක තේරෙනකොට ඒකට එකතු වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ අතීතයේ ඇවිදින් ඔබ ලෝභයෙන් දේශයෙන් මොහෙන් කලම්බලා වර්තමානයේ වස අනාගතයටත් බැඳුමක් ඇති කරනවා. ධම්මපීතිය විඳින්න දෙන්නේ නැහැ. ඊට උඩින් ලෝභ දේශ මොහ වල ගැටුම නිර්මාණය කරනවා. ආර්යයන් විසින් මනාව අවබෝධ කළ මේ ධර්මයට ඇලෙනවලු ප්‍රිය කරනවලු සදා හැම කල්හිම පඬිතුයෝ. ඔය ලෝභය, ඔය දේශය, ඔය මෝහය, ඔය ඊර්ෂ්‍යාව, ඔය ක්‍රෝධය පාවිච්චි කරන්නේ නැත්නම් ඔතන තිබෙන්නේ ඔය බොහෝ වෙන ධර්මය. ඒ ධර්මය තුළ ඉඳන් බලනකොට ඊර්ෂ්‍යාවෙන් බලන්න, ක්‍රෝධයෙන් බලන්න, පරිගැනීමෙන් බලන්න, විරුද්ධවාදීව බලන්න නෙමෙයි බලන්න ඕන. ලෙන්ගතුකමින් විසඳා ගන්නයි බලන්න ඕන. අන්න එහෙම මේ ඔබ මුහුණ දෙන අභියෝග දෙස අගතියට ගොස් නොබලන අවබෝධයක් ඔබට ලබා දෙන්න බුදු සමය තිබෙන්නේ. ඔබ ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට ගොස් නේද මේ ප්‍රශ්න විසඳන්න හදන්නේ. ඒක පෘථග්ජන ලක්ෂණය. අගතින් ගච්ඡති ඡන්දා දෝසා බය මෝහ. අගතින් නගච්ඡති ආර්ය පුද්ගලයාගේ. එවිට ඒ මොහොතේ උපදින හැඟීමම ඇරුණාම, හැඟීමේ බලවත්කම මමත්වෙන් ගන්නව ඇරුණාම, බලවත්කම නැත්නම් වඩාත් සුදුසු විදිහේ සිදුවෙන ලාභයක්, පාඩුවක්, පරිත්‍යාගයක් කරුණාම සුදුසු දේ කරන්න තියෙන්නේ. ඒ කීකරු මාතෘත්වයට, පීතෘත්වයට එරෙහි වෙන්න බැරි කීකරුකම. නැත්නම් මව්පියන් දරුවන්ට තියෙන ලෙන්ගතුකම තමයි සුදුසු දෙයට ඔවුන් නැමෙන ගතිය. මේ අනම්‍ය බව පෘථග්ජන භාවය තුළ තිබෙන්නේ. ඒ නිසා අන්න එහෙම මේ අවබෝධය තුළ නොගැටෙමින් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් නේ ආර්ය භාවය තුළ ලබා දෙන්නේ. මේ ගැටීම පෘථග්ජන භාවයේ තියෙන එකක් නේ. එතකොට ඔබ සඳහන් කළ අර යම් කිසි මොහොතකදී සිහියෙන් ඉවසුවත් පස්සේ පශ්චාත්තාපය එනකොට ඒක මම නිසානේ අර දුක දැනෙන්නේ. ඒක පස්සේ එනකොට සිද්ධියක් නෙමෙයි සිතුවිල්ලක් නේද? සිද්ධිය දැන් සිදු වෙනකොට අපි සිද්ධියක් කියලා ගමුකෝ. දැන් ඊට පස්සේ එනකොට සිද්ධියක්ද ඒක පරණ මතකයක් විතරයි නේද? ඒ මතකයේ දෙයක් කොට ගැනීමෙන් ඒත් සිද්ධිය බවට පත් කර ගැනීමෙන් නේද ඔබට දුක තියෙන්නේ. ඔබට ඒක පරණ සිතුවිල්ලක් විතරක් වශයෙන් දකින්න පුළුවන් නම් මතක් වෙයි. පීඩනයකින් තොරව යනවා නේද? ඔය අතීතයේ මල එකක් කියන්නේ ඔන්නෝම මරා ගන්න ඕන. ඔක හැංගීම් විරහිත, හැංගීම් වලට වහල් වෙන නැත, හැංගීම් නැති. නිකම් සිතුවිලි සමූහයක් බවට පත් වෙනකොට අතීතයේ මිය ගිහින්. එතකොට අතීතං අනුසෝචන්ති වෙන්න පුළුවන් වෙනවා. අනෙම මේ අතීතයේ පීඩණයෙන් මිදීමමයි දුකින් මිදීමමයි. අතීතයේ පීඩණය තමයි ආතතිය කියන්නේ. නැත්තම් ඔය ඔක්කොම කතා කරන, නැතිනම් ඔය ඔක්කොම කතා කරන කාරණා ටික. ශෝක පරිදේව දුක් දුම්නස් කියලා කියන්නේ වර්තමානයේ නෙමෙයි. ඔය බහදාගත්ත පරිදි සිදු නොවන විට ඇතිවෙනා වූ කාරණා ටික. එනිසා පෘථග්ජන භාවය තුළ ජීවත් වෙන්න ගිහින් දුක හදා ගන්නවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ආර්ය භාවය තුළ ඒවට හයින් කිරීම තුළින් දුක නැති වූ තැනත් එතනම බව තේරුම් ගන්න පුළුවන් නම් එතකොට මේ වේදිත සතුට, ප්‍රීතිය, ආස්වාදය වෙනුවට එතන ඊට එහායින් තියෙන ධම්මපීති, සුවගෙන දෙන ප්‍රීතියක් තිබෙන බව මේ ගාථාවේ තියෙනවා නේද? ඒකෙහි පැහැදෙනවයි කියලා. විතරක් නෙමෙයි ඒකේ සදාකාලික බව, නැති නොවන බව, ගැටුම් රහිත බව නිසා සදා රමති. හැම කල්හිම ඇලෙනවා. ඔන්න මේ தത്വයට කියනවා දහම් රස විඳිනවා, දහම් සුව විඳිනවා. ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙනවා. දැන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ධර්මයේ සරණ කරගෙන, ලෝභය, දේශය, මෝහය සරණ කරගෙන නෙමෙයි.
එතකොට ගැටුමක් ඒක නෑ ප්‍රශ්නයට විසඳුමක් විතරයි අවශ්‍ය ආදරේ මුල් කොටගෙන. මෙන්න මෙහෙම මිනිසුන් පුද්ගලයන් වශයෙන් ගැටුම් යන ස්වභාවය අයින් කරලා ස්කන්ධ පහෙන් පහට උපදින මරණ ස්වභාවයක් වශයෙන් සහ උපාදානය තුළ මම විසින් දුක් ගෙනත් දෙන බව මමත්වයෙන් ගන්න නැත්නම් ඇලීම් ගැටීම් වලින් විරහිත ලෙන්ගතු සුන්දර ජීවිතයක් ගත කරන්නට ඔබට ඔය ගිහි කියන වචනේ ගෙදර කියන වචනේ ප්‍රශ්නයක් කරගන්න නැතුව මේ ආර්ය භාවය තුළ මංපෙත් සැරසෙන බව අපගේ අවබෝධයයි. අදාළ කරුණු කෙරෙහි අවධානය යොමු කොට තේරුම් ගැනීමෙන් මේ පවතින බෙදීම් පසකදා මේ ආධ්‍යාත්මික ස්වභාවය තේරුම් ගැනීම තුළ මේකට විසඳුම පෘථග්ජන භාවය නොව ආර්ය භාවය තුළ හැසිරීම බව තේරුම් ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවි හේතු ආසනාව වේවි. අනතුරු ඔබට ඔය කියන ගැටලු ලොකු ප්‍රශ්නයක් කරගන්න නැතිව ඊට වඩා ලොකු සැනසීමක් ධර්මයේ තුල තියෙන බව ඒ වසා ගන්නට මමත්වයේ ඉස්මතු කරගන්න නැතුව විසඳුම් හොයන්ට අවශ්‍ය මංපෙත් පෑදේවි. ධම්මස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවකට පත්වෙන්න මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පනාගොඩ රොවියල් මාවතේ පදිංචි ඉෂාරි අබේසේකර මහත්මිය විසිනි. අරමුණ මීට වසර 18කට පෙර මිය පරලොව ගිය මේරි මාග්‍රට් විදාන ආරච්චි මිත්තනියට හා එච්.එම්. පොඩිමැණිකේ මිත්තනියටද මීට මාස 9කට පෙර පරලොව පත්වන්නට යෙදුනා වූ ජැක්සන් දිසානායක ලොකු තාත්තාටද මීට මාස 3කට පෙර පරලොව පත්වන්නට යෙදුනා වූ නොරොංචිගේ චන්ද්‍රිකා ශ්‍රීමති නැන්දනියටද ඉක්මන් භවයකදී නිවන් අවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වේවා. මෙම ධර්ම දාණය අදායකත්වයේ දරන පනාගොඩ රොවියල් මාවතේ පදිංචි ඉෂාරි අබේසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිසටද මෙම අත්භවයේදීම ධර්ම මාර්ගය අවබෝධ වී නිවන් සැපීම ලැබීම පිණිස මෙම පුණ්‍ය ධර්මය හේතු ආසනාව වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද ගැඹුරු ධර්මයේ ලෝට හෙළි කර දී මෙවැනි ශාසනික සේවාවක් තවත් සිදු කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලෝකවාසී සියලු දෙනාට සසර දුකින් මිදී උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම කුසල් හේතු ආසනාව වේවා. පැතුම් සියල්ල යහපත් ඔබගේ හැමදෙනාගේ යහපත් වැපළු සැතුම් සඵල වේවා. මේ කියන්නා වූ ඔබ ගත කරන ජීවිතය තුළ ගැටුම පෘථග්ජන භාවය තුළ තේරුම් අරගෙන ගැටුම නිමා කරගනිමින් ඒ ජීවිතය තුළ මේ ආර්ය භාවය තුළ මේවට විසඳුම් තියෙන බව තේරුම් ගන්නට ප්‍රඥාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං